සාදු සාදු නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අද මෙම ධම්මෝසද සද්ධර්ම දේශනාවට අනුග්‍රහය දරන්නේ, දායකත්වයේ දරන්නේ පින්වත් ලක්මාල් දිසානායක පුතුණුවන් විසින්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යම් කෙනෙක් ධර්මය දන් දෙනවාද ඔහු දන් දෙන්නේ අමෘතයයි. අමෘතය කියලා කිව්වේ අමරණීය බව උපදවන දෙය. මේ ලෝකේ තියෙන ප්‍රණීතම රසය ධර්මය. යම් කෙනෙක් ධර්ම දානය දෙනවා කියලා කියන්නේ නුවණැති අයට ඒ ප්‍රණීත රසය විඳින්න අවකාශ සලසනවා කියන එක. පින්වතුනි, මේ ජීවිතේ අපට හිතෙන් අපේ හිතට හිතෙන දේවල් තියෙනවා. හිතක් ඇතුලේ රැව් පිළිරැව් දෙන දේවල් තියෙනවා. බොහෝ වෙලාවට මේ හිතක් ඇතුලේ බොහෝ දුරට රැව් දෙන්නේ කුසල් නෙවෙයි, අකුසල්. පින්වන්තයන්ගේ හිතේ නම් අකුසලේ මැඩගෙන කුසලේ රැව් දුන්නා. නමුත් බොහෝ වෙලාවට අපට දකින්න ලැබෙන්නේ අකුසලේ රැව් දෙන ජීවිත. කුසලේ රැව් දුන්නොත් මේ හිතක් ඇතුලේ කුසලේ දෝංකාර දෙන්න ගත්තොත් එයාට ලොකු යහපතක් තියෙනවා. බුද්ධ කාලේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය එක ගම්මානයක් මැදින් චාරිකාවේ වැඩියා. ඒ ගම බමුණු ගමක්. බමුණන්ට ආරංචි වුණා කල්ැතුවම බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාත් එක්ක වඩින්නේ අපේ ගම මැදින්ලු කියලා ආරංචි වුණා. එතකොට බමුණු කතා වුණා, ඔය ශ්‍රමණ භවත් ගෞතමයෝ අපේ මහා බ්‍රහ්මයාට ගරහන කෙනෙක්. අපේ ආගමට ගරහන කෙනෙක්. ඒ නිසා ඔය ශ්‍රමණ ගෞතමයන්ටවත් ඔය ශ්‍රාවකයෙකුටවත් මේ ගමින් වතුර පොදක් ලැබෙන්න නාකයි කියලා බමුණු තීරණයකට ආවා. රැස්වීමක් දාලා මේ බමුණෝ හැමෝටම දැනුවත් කළා. කිසි කෙනෙක් තමන්ගේ නිවසකින් දන් ටිකක් හෝ වතුර පොදක්වත් දෙන්නේ නැහැ. හැම ගේකම ලින් ටික වහපල්ලා කිව්වා. එතකොට මේ ලින් වලට පිදුරු දාලා මේ ලින් ඔක්කොම වහලා දැම්මා. ඉතින් ওই සිදුවීම ගැන සමහරට පින්වතුන් අහලා ඇති මේ කතාව. ඔය සිද්ධියේ එදා ගොඩාක් ස්වාමීන් වහන්සේලා 500 නමක් විතර වැඩියනේ. ස්වාමීන් වහන්සේලාට පැම් පිපාසය හැදිලා ස්වාමීන් වහන්සේලා ගියක් ගානේ ගිහින් තියෙනවා. පැන් ලැබෙනවාද කියලා බලන්න. එතකොට එක ගෙදරක් ළඟට ස්වාමීන් වහන්සේ නමක් වඩිනකොට උන්වහන්සේට හොද්දටම පිපාසයි. උන්වහන්සේ මේ කලන්ත ගතිය හැදිලා
ඒ ගෙදර මිදුලේ ඇදගෙන වැටුණා. පිපාසය වැඩිකමට. ඒ ඇදගෙන වැටෙනකොට අර ගේ ඇතුලේ තරුණ දුවක් ඉඳලා ඇයට අනුකම්පා හිතුණා. ඇය අන්‍යයන් බ්‍රාහ්මණ. නමුත් ඇයට අනුකම්පා හිතුණා අනේ මේ පිපාසින් පීඩාවට පත් වෙනා නේ කියලා. ගේ ඇතුලින් හොඳ පිරිසිදු වතුරු වීදුරුවක් අරගෙන ඇවිල්ලා ඇය අර ස්වාමීන් වහන්සේට ඒක පූජා කළා. ඒ පූජා කරන එක එහා ගෙදර මිනිහා දැක්කා. ස්වාමීන් වහන්සේ පැන් ටික වළඳලා සුවපත් වෙලා වැඩම කළා. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේත් මහත් වූ භික්ෂු සංඝයා වහන්සේලාත් ඒ ගමෙන් පිටත් වුණා. පිටත් වුණාට පස්සේ ඊළඟ දවසේ රැස්වීම බමුණු ගමේ. බමුණන්ට ආරංචි වෙලා ප්‍රධාන මහ බමුණන්ට ආරංචි වෙලා අපි කල්ැතුව තීරණයකට ඇවිල්ලා හිටියා. මේ ගමෙන් ශ්‍රමණ ගෞතමයන්ට හෝ ශ්‍රාවකයෙකුට හෝ වතුර පොදක් ලැබෙන්න දෙන්නේ නැහැ කියලා. ඒ වුණාට අර වසල කෙල්ල ශ්‍රාවකයෙකුට වතුර ටික දීලා කියලා ඔන්න මුළු ගමම කැළඹුණා. කැළඹිලා බමුණෝ නඩු කතා කරලා තීරණයකට ආවා කියනවා මේ දැරිවියට ගල් ගහලා මරන්න ඕන කියලා. මේ කරපු වැරද්දට. පින්වතුනි හරි ආශ්චර්යයි, හරි අద్භුතයි. ඒ පුංචි දැරිවිය, ඒ තරුණ වයසේ ගෑනු ළමයා මේ කිසි කෙනෙක් ගැන ක්‍රෝධ සිතක් ඇති කරගත්තේ නැහැ කියනවනේ. බමුණෝ ටිකක් ඔක්කොම එරෙහි වෙලා Tamanට මොකද්ද කරපු වැරද්ද? අනේ මේ පිපාසින් හිටපු පැන් පිපාසින් හිටපු කෙනෙකුට වතුර ටිකක් දීලා. ඒකට මුළු ගමක් එරෙහි වෙලා දැන් Tamanට විරුද්ධව ගල් ගහලා මරන්න සූදානම. හරි පුදුමයි කියන්නේ. ඇගේ හිතේ එක බමුණෙක් ගැනවත් ක්‍රෝධයක් උපන්නේ නැහනේ. ඇගේ හිතේ තමන්ගේ පැන් ටික පිළිගත්ත ස්වාමීන් වහන්සේ ගැන ක්‍රෝධයක් උපන්නේ නැහනේ. අයියෝ මේ මගේ ගෙදරට ඇවිල්ලා උන්වහන්සේ නමක් මගේ ගේ මිදුලෙම වැටුණානේ. ඒ උන්වහන්සේට පැන් ටිකක් දීලා මට වෙච්ච හදියක් කියලා එහෙම ඈට කනගාටුවක් හටගත්තේ නැහනේ. ඇගේ හිතේ රැව් දුන්නා. ඇගේ හිතේ රැව් පිළි රැව් දුන්නා නැහැ. මං ඒ ස්වාමීන් වහන්සේට පැන් ටිකක් පූජා කළා. ඒ ස්වාමීන් වහන්සේ සුවපත් වුණා. මං කළේ යහපත් දෙයක්. මං කළේ යහපත් දෙයක් කියන දේම රැව් දීපු නිසා අර ගල් වලින් ගුටි කාලා ඈ මැරෙනවා. මරණින් මත්තේ ඈ උපන්නා කියනවා තව්තිසාවේ. එතකොට තව්තිසා දෙව් භවනට ඇයට යන්න පුළුවන් වුණේ මනුෂ්‍ය ජීවිතේ ගල් වලින් ගුටි කාලා මැරිලා ඇගේ හිත ඇතුලේ යහපත් දෙයක් රැව් දීපු නිසා. මේ හිත ඇතුලේ එබඳු යහපත් දේ රැව් දෙනවා කියන එක පින්වන්තයෙකුට ලැබෙන වාසනාවක්. ගොඩාක් කලාතුරකින් අපට අහන්න ලැබෙන්නේ කෙනෙකුගේ හදවතේ පිනක් රැව් දුන්නා, යහපතක් රැව් දුන්නා කියන එක. හිත ඇතුලේ ගොඩාක් රැව් දෙන හිතට විස කාරණාවක් ගැනයි අද මම ඔබට කියා දෙන්න කල්පනා කළේ. මේ විස නසන්ට ලෝකේම තියෙන එකම එක ඖෂධයයි. ඒ ඖෂධය තමයි අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය. අද අහන දේශනාව කෝධන සූත්‍රය. කෝධන කියලා කිව්වේ ක්‍රෝධ කිරීම ගැන, ක්‍රෝධ කරන්නා ගැන වදාළ දේශනාව. පින්වතුනේ මේ ක්‍රෝධය කියන එක ගැන හරි අපූර්ව සිද්ධියක් වුණා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉද්දී එක බමුණෙක්. මේ බමුණා බුදුරජාණන් වහන්සේ ගාවට ආවා කියනවා ප්‍රශ්නයක් ගොතාගෙන. ඒ කාලේ මිනිසයාට තිබුණ විශේෂ පිනක් මේක. අද කාලේ බුදු ගුණ කියලාවත් හිත පහදින්නේ නැනේ බොහෝ දෙනෙකුගේ. ඒ කාලේ ඇතැම්මු ඇවිල්ලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේත් එක්ක වාද කරන්නට.
හැබැයි වාදෙට ආපු කෙනා අවසානයේ බුදුරජාණන් වහන්සේ සරණ යනවා. ඇතැම්මු ඇවිල්ලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේත් එක්ක රණ්ඩු කරන්න. රණ්ඩුවට ආපු කෙනා භාග්‍යතුන් වහන්සේව අවසානයේ සරණ යනවා. දැන් මේ බ්‍රාහමණයා ඔහුගේ නම ධනංජානි. ওই ධනංජානි බමුණා බුදුරජාණන් වහන්සේ ළඟට ආවේ රණ්ඩුවකට. ඒ රණ්ඩුවට භාග්‍යතුන් වහන්සේ පටල ගන්නට ප්‍රශ්නයක් ගොතන් ආවා. ඒ ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේට ඒ බමුණ ගාථාවෙන් කියනවා කිව්වේ. ප්‍රශ්නයක් අහනවා ගාථාවෙන්. මොකක්ද අහන්නේ? බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි කුමක් නැසුවාමද කිංසු ජත්වා සුඛං සේති. කුමක් නැසුවද නැසුවමද සනීපෙට නිින්ද යන්නේ කෙනෙකුට. කිංසු ජත්වා නසෝචති. කුමක් නසපුවාමද ශෝකේ නැතුව යන්නේ. කිස්සස්ස ඒක ධම්මස්ස. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ මොකක් නසනවාටද කැමති කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ බ්‍රාහමණයට අහපු ක්‍රමයටම ඒ ගාථාවට ගාථාවෙන්ම පිළිතුරු දුන්නා. බලන්න පිළිතුර බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කෝදං ජත්වා සුඛං සේති කෝදං ජත්වා නසෝචති කෝදස්ස විසමූලස්ස මදුරග්ගස්ස බ්‍රාහ්මණ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා බ්‍රාහ්මණය ක්‍රෝධය නසපුවාම තමයි සනීපෙට නිින්ද යන්නේ. ක්‍රෝධය නසපුවාම තමයි ශෝක නොකර ඉන්න පුළුවන් වෙන්නේ. බ්‍රාහ්මණය මේ ක්‍රෝධය කියලා කියන්නේ මිහිරි අග ඇති විසමුල් ඇති එකක්. විසමුල කියලා කියන්නේ මොකක්ද? විසමුල තමයි. ඒ ක්‍රෝධයේ තියෙන විසමුල තමයි අනිත් කෙනාගෙන් පලිගන්නවා. හැමතිස්සෙම ක්‍රෝධ කරන කෙනා පලිගන්නවා. මధుර අග මොකක්ද? පලිගැර ගන්නකොට ඒ පලිගැනීම තුලින් එයාට රිදෙනවා දකිද්දි ක්‍රෝධ කරන කෙනා සතුටු වෙනවා. මේ ක්‍රෝධය කියන එක මේ සමාජයේ හරියට තියෙන එකක්. ක්‍රෝධය ගැන ඔබ අහන්න. මේ අහනකොට ඔබට සමහර විට තේරෙන්න ඉඩ තියෙනවා තමන් ගාවත් ඔය ක්‍රෝධය කියන එක තියෙනවා නම්. ඒ තියෙනවා නම් එහි අනතුරත් මේ දේශනාවෙන් ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි. මේ දේශනාව භාග්‍යතුන් වහන්සේ වදාළේ සවැත් නුවර ජේතවනාරාමේදී. බුදුරජාණන් වහන්සේ වදාලා සත්‍ති මේ භික්කවේ ධම්මා සපත්ත කන්තා සපත්ත කරණා කෝදනං ආගච්ඡanti ඉත්තිවා පුරිසංවා. භාග්‍යතුන් වහන්සේ වදාලා මහණෙනි ස්ත්‍රියක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා හතුරුකම් කරනවා නම් ඒ හතුරුකම් කරන හතුරු බවට කැමති ස්ත්‍රියට හෝ පුරුෂයාට ඒ ක්‍රෝධ කරන කෙනාට පෙරලා ලැබෙන විපාක 7ක් තියෙනවා. ඒ මොනවද 7 කතමේ සත්ත? ඔවුන් බලන්න ක්‍රෝධ කරන කෙනාගේ හැටි අපිට පින්වතුනේ මෙන්න මෙහෙම අය ඉන්න සමාජයක තමයි අපිට ඉන්න වෙන්නේ. සමහර විට මේ දුර්ගුණ අපි ළඟත් තියෙනවා. ඉද වික්කවේ සපත්තෝ සපත්තස්ස ඒවං ඉච්ඡති. මහණෙනි හතුරෙන් හතුරා ගැන මේ මෙහෙම කැමති වෙනවා. හතුරුකම් කරන කෙනා හතුරා ගැන මෙන්න මෙහෙම දකින්න කැමති. මොකද්ද? අහෝ වතායන් දුබ්බන්නෝ අස්සාති. හතුරා තමන්ගේ හතුරා ගැන හිතන්නේ අනේ මේකා කැත වෙනවා නම් මොහුගේ තියෙන ලස්සන නැතුව යනවා නම් ආන් එහෙම තමයි කියනවා හතුරෙක් හතුරා ගැන හිතන්නේ. මේ ක්‍රෝධයේ තියෙන ම්ලේච්ඡ බව. ක්‍රෝධ කරන මිනිසයා කැමති නෑ කියනවා තව කෙනෙක් තමන් ක්‍රෝධ කරන කෙනා ලස්සනට ඉන්නවාට. ඒ මක් නිසාද? මහණෙනි සතුරෙකුගේ සිරුරේ පැහැයෙන් සතුටු නොවේ. ඒ පුද්ගලයා ওই විදිහට ක්‍රෝධ කරනකොට ක්‍රෝධයෙන් පීඩාවට පත් වෙලා ක්‍රෝධයෙන් මෙලී ගිය හිතින් වාසය කරන්නේ. අපි හිතමු
කෙනෙක් ක්‍රෝධකම් කරනකොට අනිත් අය ලස්සනට ඉන්න එපා කියලා ඔහු බලවත් ක්‍රෝධයකින් ඇවිලෙමින් ඉන්නවා. ඒ ඇවිලෙමින් ඉන්න කෙනා හොඳින් ස්නානය කොට තෙල් ගහ මැනවින් අන්දම් තබා හිස පීරා මනාසුදු වතකින් සැරසී සිටියද ක්‍රෝධයෙන් පීඩිත වූ ඔහු විරූපියෙක්ම වෙයි. එතකොට අනිත් අයගේ අවලස්සන පතන කෙනා තමයි ඇත්තටම කැත වෙන්නේ. ක්‍රෝධ කිරීම නිසාම ඔහු කොච්චර නෑවත් කැතයි කියනවා. ඔහු කොච්චර හොඳට තෙල් ගාලා කොණ්ඩේ පීරන් හිටියත් කැතයි කියනවා. ඔහුමයි කියනවා විරූපී බවට පත් වෙන්නේ. මහණෙනි ඕනෝක තමයි සතුරු බවට කැමති ක්‍රෝධ කරන ස්ත්‍රියට හෝ පුරුෂයාට තමන් කරා පැමිණෙන විපාකය. අපි ක්‍රෝධ කරන්න ගියොත් එහෙම අපට එන විපාකය තමයි විරූපී බව. ඊළඟට බුදුරජාණන් වහන්සේ පළවෙනි එක බුදුරජාණන් වහන්සේ දෙවෙනි කාරණේ වදාලා පුනච පරම් භික්කවේ සපත්තෝ සපත්තස්ස ඒවං ඉච්ඡති මහණෙනි ක්‍රෝධකම් කරන කෙනා ගැන සතුරුකම් කරන කෙනා ගැන මෙහෙමයි කියනවා කැමති වෙන්නේ. අහෝ වතායන් දුක්ඛං සෙය්‍යාති අනේ මේ පුද්ගලයා දුකසේ නිදනවා නම් මේ මිනිහා සනීපෙට නිදා ගන්නට එපා කියලා තමයි කියනවා කැමති වෙන්නේ. තංකිස්ස හේතු මොකක්ද ඒකට හේතුව? නබික්කවේ සපත්තෝ සපත්තස්ස සුඛ සෙය්‍යං නන්දති. මහණෙනි හතුරුකම් කරන පුද්ගලයා තමන්ගේ හතුරා සනීපෙට නිදනවාට අකමැතිය. බලන්න මේ සතුරුකම කියන විස අපේ චිත්තඅභ්‍යන්තරයේ ඇති වුණොත් එහෙම අපි කොච්චර දුෂ්ටෙක් වෙනවද කියලා. තව මිනිස්සෙක් ලස්සන වෙනවට අකමැති. තව මිනිස්සෙක් සනීපෙට නිදා ගන්නවට අකමැති. ඒ තමයි සතුරුකම් කරන කෙනාගේ හිතේ ස්වභාවය. තව කෙනෙකුගේ ලස්සනට තව කෙනෙකුගේ නින්දට ඔහු අකමැති වෙනකොට ඔහුටම කියනවා ඒ ටික අහිමි වෙලා යන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මේ සැප නින්දෙන් අකමැති වෙන පුද්ගලයා අන් අයගේ සැප නින්ද අකමැති වෙන පුද්ගලයා හැමතිස්සෙම වාසය කරන්නේ ක්‍රෝධයෙන් වෙලී ගිය හිතකින්. එතකොට ඔහු වටිනා පළස් සතුරා මොලොක් සුදු එළුලොම් මතුරා මනවින් පුළුන් පිර වූ මෙට්ට සකසා කදලි මෘගයන්ගේ සමින් අතුරා උඩුවියන් සහිත විල්ලුද කොට්ට සහිත මනා යහනක සැතපෙන්නේ නමුත් ක්‍රෝධයෙන් පීඩිත වූ ඔහු දුකසේම සැතපෙයි. ඔහුගේ නින්දේ සැපයක් නැත. ඔබම නිකන් කල්පනා කරලා බලන්න ඔබේ ජීවිතේ තෝන තරම් තරහ ගිහිල්ලා ඇතිනේ. ඒ තරහින් කිපිලා හිටපු දවසට ඔබට සනීපෙට ඇඳට ගිහිල්ලා නිදා ගන්න පුළුවන් වුණාද? සනීපෙට නිින්දක් නැහැ. සනීපෙට නිින්දක් නැහැ. හැබැයි සාමාන්‍ය මනුස්සයාට තේරුම් ගන්න බෑ මට සනීපෙට නිින්ද යන්නේ නැත්තේ මේ තරහ නිසා කියලා තේරෙන්නේ නැහැ. තරහ නිසායි මට මේ අද නිින්ද නැත්තේ කියලා ඔහුට තෝර බේර ගන්න බෑ. එච්චර මනුස්සයාගේ නුවණ දියුණු නැහැ. දැන් භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේ දවසක් මහ පිං තියෙන තරුණයෙක්. ඒ තරුණයා හිටියේ අලවුනුවර. බුදුරජාණන් වහන්සේ මේ තරුණයාට ධර්ම අවබෝධ කරවීම පිණිසම අලවුනුවරට වැඩම කළා. අලවුනුවර භාග්‍යතුන් වහන්සේ රාත්‍රියක් එලි මහණේ ගත කළා. දැන් මේ තරුණයා මේ පින් තියෙන තරුණයා අයාගේ නම හත්තක. ඔය හත්තක තරුණයා උදෑසනම අවදි වෙලා පාන්දර 6ට විතර වගේ මේ තරුණයා ව්‍යායාම පිණිස ඇවිදිනවා. මේ ඇවිදිනකොට ඇවිදිගෙන යන්න තිබුණේ බුදුරජාණන් වහන්සේ අර වැඩ හිටපු ගහ මුලින්. මේ ගහ ගාවට යනකොට මේ තරුණයා දකිනවා මේ සීතලී ගැහෙන ඇගේ හිරිගඩු විපෙන මහා සීතලේ
භාග්‍යතුන් වහන්සේ ගහක් මුල වැඩ ඉන්නවා. මේ තරුණය ඇහුවා ස්වාමීනී ඔබ වහන්සේ ඊයේ රෑත් මෙතනද හිටියේ කියලා ඇහුවා. භාග්‍යතුන් වහන්සේ වදාලා තරුණේ මං ඊයේ රෑත් මෙතන හිටියේ. ඈ ශ්‍රමණයන් වහන්සේ ඔබ වහන්සේට සනීපෙට නිින්ද ගියාද මේ ගහ යට? ඔව් තරුණේ මං සනීපෙට නිදාගත්තා. තරුණේ ඒක ගැන මෙහෙමයි දැනගන්න ඕන. යමෙක් මේ ලෝකේ සනීපෙට නිදා ගන්නවා නම් මමත් ඒ අය අතර කෙනෙක් කිව්වා. එතකොට මේ තරුණයා hina වෙලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ පුදුම කතාවක් කියන්නේ. ඊයේ රෑ එළි වෙනකන් හිමපතණී වුණා. ඊළඟට ඊයේ රෑ එළි වෙනකන් තිබුණේ සීතල හුලං. ඔබ වහන්සේ මේ වැඩ ඉන්න ගහේ හරියට කොළ නැහැ. අඩු ගානේ මේ පතනේ වෙන හිම වලින් බේරෙන්න තරම් කොළ නැහැ. ඊළඟට ඔබ වහන්සේ අර සීතල හුලං වලින් ආරක්ෂා වෙන්න සුදුසු වස්ත්‍රිකුත් ඔබ වහන්සේ ළඟ නැහැ. ඔය තුනී සිවුරක් ඔබ වහන්සේ ළඟ තියෙන්නේ. අඩු ගානේ ඔබ වහන්සේට සනීපෙට නිදා ගන්න කියලා මේ ගහ යට පොළවේ තනකොළ ටිකක්වත් නැහැ. හරක් ගිහිල්ලා හරකුන්ගේ අඩි වලින් කඩතොළු වෙච්ච පොළවක් මෙතන තියෙන්නේ. ස්වාමීනි මෙහෙම තියෙද්දිත් ඔබ වහන්සේ කියනවානේ තරුණයේ මේ ලෝකේ යමෙක් සනීපෙට නිදා ගන්නවද ඒ අය අතරේ මම කෙනෙක්යි කියලා. ස්වාමීනි මට තේරෙන්නේ නැහැ කිව්වා. භාග්‍යතුන් වහන්සේ වදාලා තරුණයේ එහෙනම් ඔබට තේරෙන විදිහට උත්තරේ දෙන්න. ඕන එක්තරා තරුණයෙකුට තමන්ගේම කියලා හොඳ ලස්සන මන්දිරයක් තියෙනවා. ඔය මන්දිරේ ඇතුළට සීතල හුලං එන්නේ නැති වෙන්න ජනෙල් හොඳට වහන්න පුළුවන්. සීතල රැයක ඔහු ජනෙල් වහලා කාමරේ උණුසුම් වෙන්න කියලා කාමරේ කොනක ගිනිත් දැල්වලා ඔහුට සකස් කරලා තියෙනවා හොඳ සනීප ඇඳක්. ඔහු මේ ඇඳේ දිගා වෙනවා. ඔහු ඇඳේ දිගා වුණාට පස්සේ ඔහුට උපස්ථාන කරන්නට අවුරුදු 16 වගේ අවුරුදු 20 වගේ බොහොම තරුණ වයසේ ගෑනු ළමයි 4 දෙනෙක් ඔහුට උපස්ථානෙටත් එනවා. ඈ තරුණය ඔබ හිතන්නේ ඔහු ඒ කාමරේ ඒ ඇඳ මත සනීපෙට නිදියයිද? එතකොට අර තරුණයා කියනවා ස්වාමීනි කවර කතාවද? ඔහු නම් මේ ලෝකේ සනීපෙට නිදන අය අතරේ කෙනෙකි. භාග්‍යතුන් වහන්සේ වදාළ තරුණය ඔබට කාරණේ වැරදුනා. යමෙකුගේ හිත රාගයෙන් දැවෙන ස්වභාවයෙන් යුක්ත නම් රාගයෙන් දැවෙන ඔහුට සනීප නින්දක් කොයින්ද? යමෙකුගේ හිත ද්වේෂයෙන් යුක්ත නම් ද්වේෂයෙන් පීඩා විඳින ඔහුට සනීප නින්දක් කොයින්ද? යමෙකුගේ හිතේ ක්‍රෝධය තිබේ නම් ක්‍රෝධයෙන් පීඩණයට පත් වෙන ඔහුට සනීප නින්දක් කොයින්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළ තරුණය මං ගැන තේරුම් ගන්න ඕනේ මෙහෙමයි. යමෙකුට සනීපෙට නිදා ගන්න තියෙන අවකාශය අහිමි කරන රාග, ద్వේෂ, ක්‍රෝධ ආදී අකුසලයෝ යන්තාක් ඇද්ද? තථාගතයන් වහන්සේ තුල ඒ කිසිදු අකුසලයක් නැත්තේය. අකුසල් නැති නිසා තථාගතයන් වහන්සේ සනීපෙට නිදන්නේය. ආන්නේම තමයි භාග්‍යතුන් වහන්සේ ඒ අර්ථය තේරුවේ. යමෙකුගේ හිත ඇතුලේ ක්‍රෝධය තියෙනවා නම් තමන් එකට ඉන්න අයත් එක්ක සතුරුකම් හදාගෙන ඒ සතුරා සනීපෙට නිදනවාට අකමැති වෙනවා නම් ඕන්න ඒකේ විපාකේ කරකෙවිලා එනවා. තමන්ට තියෙන සනීප නින්ද අහිමි වන්නේය. ඒ දෙක. තුන්වෙනි කාරණේ පුනචපරම් භික්කවේ සපත්තෝ සපත්තස්ස ඒවං ඉච්ඡති. මහණෙනි සතුරා සතුරා ගැන මෙහෙමත් කැමති වෙනවා. අහෝ වතායන්න පචුරත්තු අස්සාති. අනේ මේ පුද්ගලයා දියුණුව කරා නම් යන්න එපා. ඕන්න හතුරා කැමති වෙන කාරණේ මේ මිනිස්සයා දියුණු වෙන්න නම් එපා කියලා හිතනවා. ඒ මොකක් නිසාද මහණෙනි එහෙම හිතන්නේ? හතුරෙක් තමන්ගේ හතුරාගේ දියුණුවේදී සතුටු නොවේ. හැබැයි
තමන්ගේ සතුරාගේ දියුණුවෙන් සතුටු නොවීම කියන එකෙන් ක්‍රෝධය ඇති කරගෙන ක්‍රෝධයෙන් පීඩිත සිත් ඇති ක්‍රෝධයෙන් වෙලී ගිය සිත් ඇති ඔහු දියුණුව පිණිස කොච්චර මහන්සි ගත්තත් දියුණුව පිණිස ඔහු කොච්චර වෙහෙසක් කරගත්තත් ඔහුට කවදාවත් දියුණුව කරා යන්න ලැබෙන්නේ නැහැ කියනවා ක්‍රෝධ කරන තැනැත්තට. ඔහු ලබන දියුණුවෙන් ඔහුට තියෙනවා නම් යම් ධනයක් ඔහුට තියෙනවා නම් යම් දියුණුවක් ඔහුට ඒ වගේ සතුටක් ලබන්නත් බෑ කියනවා. ක්‍රෝධ කරන තැනැත්තාට ඔන්න ක්‍රෝධයේ තියෙන විපාක. ඊළඟට ක්‍රෝධ කරන කෙනාගේ හතරවෙනි කාරණේ භාග්‍යතුන් වහන්සේ වදාලා මහණෙනි සතුරා ගැන මෙහෙමත් කැමති වෙනවා. අහෝ වතායන්න භෝගවා අස්සාති මේ පුද්ගලයාට භෝග සම්පත් නම් ලැබෙන්න එපා. මේ පුද්ගලයාගේ තියෙන භෝග සම්පත් වෙනසෙන්න ඕන කියලා තමයි කියනවා හිතන්නේ. ඒකට හේතුව මොකද්ද? කවදාවත් හතුරෙක් කැමති නැහැ කියනවා. මේ තමන්ගේ සතුරාගේ භෝග සම්පත් වැඩෙනවට. ඔය සතුරුකම් කරන අය දැන් ඔය ක්‍රෝධයෙන් වෙලින සිත් තියෙන අය දැන් අපි හිතමු ඔන්න මේ කාලේ වගේ ගත්තොත් ඔන්න තමන් සතුරුකම් කරන ගෙදර මිනිසයාගේ ඒ ගෙදර රඹුටන් ගහක් තියෙනවා කියලා හිතමු. රඹුටන් ගහේ පළ බර වෙලා තියෙනවා. හතුරා පාරේ යනකොට හිතන්නේ අපේ මුංගේ ගෙවල් වල තියෙන රඹුටන් ගොඩ මෙවුවා හැලිලා යන්න තියෙන අකාලේ. අන්න එහෙම හිතුවිලි වලින් මේ හිත පිරෙනවා. මෙහෙම හිත පිරෙනකොට අපි මේ ඔබට මේ කාරණේ කියන්නේ මෙහෙම හිත පිරෙනකොට පින්වතුනේ සතුරාට වඩා ලොකු අපහසුවක් තියෙන්නේ සතුරුකම කරන කෙනාටයි. එයා තමයි හැමතිස්සෙම පීඩාවටපත් වෙන්නේ. සතුරුකම ක්‍රෝධය කියන එක හිතේ පිරලා තියෙන කෙනා තමන්ගේ සැපේම තමයි වනසගන්නේ. ඔහු අනුන්ගේ සැපයල් වෙනසීමක් කියන එකට පෙර ඔහු තමන්ගේ ජීවිතේ මේ ගත වෙන තප්පරේ ගත වෙන විනාඩිය ගත වෙන මොහොත සැපසේ ගත කරන්නට යම් අවස්ථාවක් තියෙනවද? ඒක ඔහු විසින්ම වනස ගන්නවා. වෙන කවුරුත් ඇවිල්ලා වනසන්නේ. ඔහුමයි වනසගන්නේ. අනිත් කෙනෙකුගේ භෝග සම්පත් දකිනකොට හූල්වන ඔහුට කවදාවත් තමන්ගේ භෝග සම්පත්වල දියුණුව කරා නම් යන්නට නොලැබේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒ තමයි සතුරාට එන හතරවෙනි විපාකය. ක්‍රෝධකම් කරන කෙනාට එන හතරවෙනි විපාකය. පස්වෙනි විපාකයේ බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි සතුරෙක් තමන්ගේ සතුරා ගැන කැමති වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. අනේ ඒකාන්තයෙන්ම මොහුගේ කීර්තිය සහ යස පිරිවර නැති වී ඒවා. මොහුට යම් කීර්තියක් තියෙනවා නම් මොහුට යම් යාළුවෝ පිරිසක් යස පිරිවරක් ඉන්නවා නම් ඒ අය නැති වෙන්න ඕන. ලැබෙන්න හොඳ නෑ මුන්දලාට කීර්තියක්. ලැබෙන්න හොඳ නෑ මුන්දලාට මේ පිරිවරක්. එතකොට කීර්ති පිරිවර දකිනකොටත් හිත ඇතුලේ කටු ඇනෙනවනේ. යම් කෙනෙකුගේ කීර්තිය ප්‍රශංසාව වැඩි වෙනකොටත් හිත ඇතුලේ කටු ඇනෙනවා. එතකොට ක්‍රෝධ කරන්න ගන්න ඕන්න පැත්තක ඉඳලා. ඒ ක්‍රෝධ කරන්න ගන්න කෙනා පීඩාවටපත් වෙනවා කියනවා ක්‍රෝධය නිසාම. එසේ ක්‍රෝධයෙන් පීඩාවටපත් වෙන ඔහුම යස පිරිවරින් පිරිහී යන්නේය. එතකොට පිරිහෙන්නේ තමන් ක්‍රෝධ කරන මේ තමන්ගේ සතුරු නෙවෙයි. පිරිහෙන්නේ ක්‍රෝධයේ තියෙන තමන්. ඒ තමයි පස්වෙනි කාරණේ. භාග්‍යතුන් වහන්සේ වදාලා හයවෙනි කරුණ කුමක්ද? මහණෙනි සතුරෙකුට සතුරා ගැන මෙබඳු අදහසක්ද ඇති වෙයි. අහෝ ඒකාන්තයෙන්ම මොහු මිතුරන් ඇත්තෙක් නොවන්නේ නම් මැනවි. හිතෙනවා කියනවා සතුරට මේ අපි හතුරුකම් කරන අයට යාළුවෝ හැදෙන්න එපා. තනි වෙන්න ඕන. තනි වෙලා කොන් වෙලා ඉන්න ඕන ඔය අය. ආන් එහෙම තියෙනවා කමයි කියනවා හිතෙන්නේ. එහෙම හිතන කෙනා ක්‍රෝධයෙන් පීඩණයටපත් වෙනවා. ක්‍රෝධයෙන් පීඩාවටපත් වෙලා ඔබ දැන් ඉගෙන ගත්තනේ කලින් ඔන්න ක්‍රෝධයෙන් පීඩාවටපත් වෙලා උන්දගේ තියෙන ලස්සනක් නැතු වෙනවා.
ඊට පස්සේ අර තියෙන පෙනුමත් නැතු යනවා. නින්දත් නැතු යනවා. එතකොට එකට ඉන්න යාළුවන්ටම ඒ පුද්ගලයාව එපා වෙනවා කියනවා. ඒ පුද්ගලයාව දැක්කට කිසි ප්‍රියමනාප බවක් නැහැ. එයාටම තමයි කියනවා යාළුවෝ ටික එකින් එක නැති වෙලා යන්නේ. ඕන්නේ නිසා මේ ක්‍රෝධයේ ආදීනෝ බලන්ට, ද්වේෂ කරන එකේ ආදීනවේ බලන්ට, හතුරුකම් කරන එකේ ආදීනවේ බලන්ට, ඒ දේවල් හොඳට කල්පනා කරලා මේ ශාපය තමන්ගේ ජීවිතයට ලං කර ගන්නට නම් එපා. මේ දේශනාවේ අන්තිමට භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා මේ ශාපය කොච්චර දුගතියකට අපි වැදගෙන යනවද කියලා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා 7 වෙනි කාරණේ, මහණෙනි, සතුරෙක් තමන්ගේ සතුරා ගැන කැමති වෙන්නේ මෙබඳු වූ දෙයකි. අහෝ ඒකාන්තයෙන්ම මේ පුද්ගලයෝ කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරේ උපදිනවා නම් හොඳයි. ඔන්න හතුරා අන්තිමේට කැමති වෙන කාරණේ, හතුරෙක් හතුරුකම් කරන කෙනා ගැන කැමති වෙන්නේ මේකුන් අපාය යන්න ඕන, යහපත් තැනක නම් මේකුන් යන්න එපා කියලා. එහෙම කැමති වෙනකොට ඒ කැමති වෙන්නේ ක්‍රෝධකම් කරන කෙනානේ. ඔහු අන් අයගේ අපායේ උපත කැමති විවි ක්‍රෝධ කරනවා. හැබැයි ක්‍රෝධ කිරීම නිසා අපායට, දුගතියට පාර කැපෙන්නේ තමන්ටමයි. තමුන්මයි තමන්ගේ වලහාර ගන්නේ. තමුන්මයි තමන්ගේ ගින්දර උපදව ගන්නේ. අවසානයේ ක්‍රෝධ කරන තැනැත්තාටම, ඒ ක්‍රෝධ කරන ස්ත්‍රියට හෝ ක්‍රෝධ කරන පුරුෂයාටම හෝ මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයේ උපදින්නට සිද්ධ වෙනවාමයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. දැන් බුදුරජාණන් වහන්සේට ක්‍රෝධ කර කර හිටියානේ සිවුරු දරාගත්ත පුද්ගලයෙක්ම දේවදත්ත. අවසානයේ විපතටපත් උනේ, නස්පැත්තියටපත් උනේ කවුද? අපගේ සුගත වූ පරම පූජනීය ශාස්ත්‍රුන් වහන්සේ. නොසැලෙන ගල් කුලක් වගේ උන්වහන්සේ ඒ කිසිවකින් නොසැලී වැඩ හිටියා. උන්වහන්සේ සියලු කෙලෙසුන් නසා අපට ධර්ම දායාදයේද ලබා දී කුසිනාරාවේ උපවර්තන සල්ුවනේදී පිරිනුවම් පාවදාලා. නමුත් භාග්‍යතුන් වහන්සේ කෙරෙහි ක්‍රෝධ බැඳගෙන හිටපු දේවදත්තයා අද අප මිසේ බණ කියද්දීත් එදා බුදුරජාණන් වහන්සේගේ අභිමුඛී කුරවීක නාදයෙන් භාග්‍යතුන් වහන්සේගේ ස්වරයෙන් බණ අහන්නට අවකාශය තිබ්බ කෙනා ක්‍රෝධය නිසා වෙනසිලා මේ වෙනකොට මහා නිරේක දුක් විඳිනවා. අද මේ අපි භාග්‍යතුන් වහන්සේ පිරිනිවිලා අවුරුදු 2000 ගානකට පස්සේ දහම් කතා කරනවා. නමුත් ඔහු කල්පයක් විඳවීම පිණිස දුගතියක ගිහිල්ලා. ඒ නිසා මේ ක්‍රෝධය කියන එකේ තියෙන භයානකකම අපි හොඳට තේරුම් ගන්න ඕන. බලන්න මේ ක්‍රෝධකම් කරන, සතුරුකම් කරන, ඉක්මනින් ගැටෙන චරිතේ අනිත් මිනිස්සු ගැන කැමති වෙන දේවල්. මේ ක්‍රෝධ කරන කෙනාගේ ස්වභාවය තමයි හරි ඉක්මනට ගැටෙනවා. ගැටිලා ඒ ගැටුණු හිත ඔහුට අතහැර ගන්න බෑ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ ලෝකේ පුද්ගලයෝ 3 දෙනෙක් දකින්න ලැබෙනවා කියනවා. එක පුද්ගලයෙක් කියනවා, ඒ පුද්ගලයාට කියන්න පුළුවන් කියනවා මේ ජලයේ ඉරක් ඇඳා වගේ පුද්ගලයා කියලා. තව පුද්ගලයෙක් ඉන්නවා, එයාට කියන්න පුළුවන් කියනවා වැල්ලේ ඉරක් ඇඳා වගේ පුද්ගලයා. තව පුද්ගලයෙක් ඉන්නවා කියනවා, ඔහුට කියන්න පුළුවන් ගලේ කෙටුවා වගේ පුද්ගලයා කියලා. ගලේ කෙටුවා වගේ පුද්ගලයා කියන්නේ කාටද? පොඩි ගැටණයක් හටගත්තට පස්සේ ඒ ගැටීම ඔහුගේ හිතේ හිටිනවා කියනවා ගලක කෙටුවා වගේ. දැන් බලන්න ඔය අයත් අතීතේ ගලේ කොටපුවා අපි අදටත් ඔය සෙල්ලිපි කියලා කියවනෝනේ. ඒව මැකිලා නෑ. ඔය වගේ ඒ පුද්ගලයාගේ හිතේ තමන් ගැටෙන කාරණේ පළපදියම් වෙනවා. ඒක අතාර ගන්න බෑ මේ මිනිස්සයාට. හැබැයි ඇතැම් පුද්ගලයෝ ඉන්නවා එච්චර දුර්වල නෑ. ඒ පුද්ගලයා හරියට වැල්ලේ ඉරක් ඇඳා වගේ. වැල්ලේ ඉරක් ඇඳුත් එහෙම ඒ ඉර ටික දවසක් තිබිට මැකිලා යනවානේ. ගොඩාක් දක්ෂ පුද්ගලයෙක් කිව්වා
ඒ පුද්ගලයාගේ හිතත් ගැටෙනවා. නමුත් ගැටිච්ච සැනෙන් ඔහු ඒක අතහැර ගන්නවා. ඒ තමයි වතුරේ ඉරක් ඇඳා වගේ පුද්ගලයා. පින්වතුනි දක්ෂ වෙන්න. තමන් ගැන තමන් අඳුන ගන්නට මම ගලේ කෙටුවා වගේ කෙනෙක්ද? එහෙම නැත්නම් මං වැල්ලේ ඉරක් ඇඳා වගේ කෙනෙක්ද? එහෙම නැත්නම් මං ජලේ ඉරක් ඇඳා වගේ කෙනෙක්ද කියලා. ඔබ ගලේ කෙටුවා වගේ කෙනෙක් නම් බය වෙන්න එපා. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ ජීවිතේ සුවපත් කරගන්න. මේ ක්‍රෝධේ නම් වූ ලෙඩේ නසා ගන්නටයි මේ ධර්මය. අඩු ගානේ උත්සාහවත් වෙන්න ගලේ කෙටුවා වගේ තියෙන එක වැල්ලේ ඇඳා වගේ කරගන්න හරි. අපි එහෙම අපිව සුවපත් කරගත්තොත් ඒ සැපය අපිට විඳින්න පුළුවන්. මේ සුවයක් නැති නිසා මේ ලෙඩේ නිසා විඳවන විඳවිල්ල බලන්න. සාමාන්‍ය සමාජයේ ඉන්නකොට මෙහෙම හිතක් ඔබට තියෙනවා නම් ඒ කියන්නේ අනිත් මිනිස්සෙක් ලස්සනට ඉන්නවාට අකමැති හිතක් ඔබට තියෙනවා නම් එක මිනිස්සෙක් ගැන හරි. අපි මේ ලෝකේ ඉන්න මේ සමාජයේ ඉන්න අනිත් මිනිස්සු ගැන ඔබට එහෙම ගැටීමක් නැහැ. නමුත් ඉස්සරහා ගෙදර මිනිස්සුත් එක්ක තියෙනවා. ඉස්සරහා ගෙදර මිනිස්සයා ලස්සනට ඉන්නවාට අකමැති නම් ඔබ ඒ මොහොතට හරි විඳවන්නේ නැද්ද? ඔන්න එයා කොහේ හරි ගමනක් යන්න අපි හිතමු වෙඩින් එකකට යන්න ලස්සනට ඇඳලා එනවා. අනේ ඒක දැක්ක ගමන් ඔබ පිච්චෙනවා. මේකු මේ පාට ගාලා ඇඳගෙන මේකට හිතේ ඇති ලස්සනයි කියලා. කියලා අපි එහෙම මේ ක්‍රෝධ කරන හිත එහෙම දුකටපත් වෙන්නේ නැද්ද? දුකටපත් වෙනවා. ක්‍රෝධ කරන හිත හරි ඉක්මනට දුකටපත් වෙනවා. ඒ പ്രേත වස්තුවේ තියෙනවා සමභාර්යාව කියලා හිටියනේ ඒ කාලේ. ඒ සමභාර්යාවක් තමන්ගේ අනිත් භාර්යාවට ක්‍රෝධ කළා. එතකොට ඒකේ කියනවා එක අවස්ථාවක මේ ඒ භාර්යාව ගෙදර නැති වෙලාවේ එයා ගාව තියෙන අර මේකප් සෙට් එක සුවඳ විලවුන් ටික අරගෙන මේ දාලා තියෙනවා අසූචි වලට. ඒක තමයි මේ ක්‍රෝධයෙන් පීඩිත හිතින් කළේ. ඒකේ විපාකේ කැරකිලා ආවා කියනවා. ප්‍රේතියක් වෙලා උපදිනවා. ඇඟෙන් සම්පූර්ණයෙන් අසූචි ගඳ හමනවා. ශරීරයෙන් සම්පූර්ණයෙන් හමන්නේ අසූචි ගඳ. අර කරපු එක ආපහු කැරකිලා එනවා. අර සෙන්ට් බෝතල් ටික මේ ටොයිලට් වලට දැම්මට පස්සේ ඒ කාන්තාව පොඩ්ඩක් අඬන් දොඩන් ඇති අනේ මගේ සෙන්ට් ටික නැති වෙලා කියලා. පස්සේ ඇය ඒ ටිකක් ගන්න ඇති. නමුත් ඒ වැඩේ කරපු කෙනාට ඒක කැරකිලා එනවා. ආත්ම භාව ගණනාවක්. ඒ නිසයි අපි මේක සුවපත් කරගන්න ඕන. අනිත් කෙනා ලස්සනට ඉන්නවට අකමැති. අනිත් කෙනා සුවසේ නිදා ගන්නවට අකමැති. අනිත් කෙනා දියුණුවටපත් වෙනවට අකමැති. අනිත් කෙනාට භෝග සම්පත් ලැබෙනවට අකමැති. අනිත් කෙනාට මේ යාළු මිත්‍රයෝ හිතවතුන් හැදෙනවට අකමැති. අනිත් කෙනාට කීර්තියක් ලැබෙනවට අකමැති. අනිත් කෙනාගේ සුගති ගමනට අකමැති. පිංගුතුනි මොන ශාපයක්ද මේක? මේ ජීවිතේ කිසි සැනසෙල්ලක් නැහැනේ. සැනසෙච්ච ජීවිතේ තමයි සැනසෙල්ල තියෙන ජීවිතේ කුසලෙන් පිරිච්ච එක. අනිත් අයගේ දියුණුව දැකලා ඔබට සතුටු වෙන්න පුළුවන්. අනිත් අයගේ යහපත දැකලා සතුටු වෙන්න පුළුවන්. තමන්ට නැති දේවල් අනිත් අයට තියෙනකොට ඒකෙන් සන්තෝෂයක් ඇති කරගන්න පුළුවන්. මේ පුංචි පුංචි කාරණාවලට ගැටෙන හිත ඉක්මනින් අතහැරලා අයින් කරගන්න පුළුවන් නම් විශේෂයෙන් මේ කෝදන සූත්‍රය සිහි කරලා අනේ ගැටුනොත් එහෙම ප්‍රශ්නේ තියෙන්නේ මටමයි. මම මොකටද මේ ප්‍රශ්නේ මගේ ඇඟේ ගාව ගන්නේ? මම මොකටද මේ ක්‍රෝධය කියන අසුචිය මගේ ඇඟේ තවරගන්නේ? මම මේක අතහැරලා දාන්න ඕනේ කියලා ඔබට පුළුවන් ඉක්මනින් මේක අතහැරලා දාන්න. ඔබට සැනසෙල්ල තියෙනවා. අනිත් කෙනෙක් ලස්සනට ඉන්නකොට පින්වතුනි අනිත් කෙනෙකුගේ ලස්සන දැකලා සතුටු වෙන්න පුළුවන් හිතක් ඇති කරගන්න. ඒක හරි සැපයි. තව කෙනෙක් සන්තෝෂෙන් ඉන්නකොට ඔබ ඒ සතුට දැකලා ඊට වඩා සතුටු වෙන්න පුළුවන් කෙනෙක් නම් ඔබට කොච්චර පහසුවක්ද? අනිත් කෙනෙකුගේ සුව නින්ද දැකලා ඔබට තවත් සතුටු වෙන්න පුළුවන් නම් ඔබට තියෙන්නේ කොච්චර සැප විඳින්න පුළුවන් හිතක්ද? අනිත් කෙනෙක්
දියුණුව කරා යනවා දැකලා ඔබට සතුටු වෙන්න පුළුවන් නම් සමහරට Tamante ඒ දියුණුව කරා එහෙම යන්න බෑ. අපි හිතමු ආයතනයක වැඩ කරනවා. ඒ ආයතනේ ඔබට බෑ එච්චර වේගින් ඉස්සරහට යන්න. නමුත් ඔබත් එක්කම සමව ඉන්න කෙනෙක් අවුරුද්දෙන් දෙකෙන් ඔබට වඩා ගොඩාක් ඉහළට යනවා. එයා දියුණු වෙනවා, වාහනයක් අරගන්නවා. ඊට පස්සේ ගේ පිළිවෙලකට හදා ගන්නවා. අපි හිතමු එයා එහෙම වේගින් දියුණුවට යනවා. ඒ වේගින් දියුණුවට යනකොට ඒක දැකලා ඔබට කරන්න පුළුවන් දෙකක් තියෙනවා. එකක් තමයි මේ ඒකට ඉරිසියා කරගෙන ඒ දියුණුව දැක ඔහුගේ පරිහානිය පතන එක. අනිත් එක ඒ වේගින් දියුණුවට යන කෙනා දිහා බලලා ආශිර්වාද කර හදවතින් සතුටු වෙන එක. මේ දෙකෙන් සැප තියෙන්නේ කොතනද කියලා ඔබ හොඳට හිතන්න ඕන. අනුන්ගේ දියුණුව දැකලා සතුටු වීම ඉතා සැපසහගතයි. ඒ නිසා මේ සැපේට තමන්ගේ ජීවිතේ ඒ සැපේ විඳින එකක් බවට පත් කරගන්න. භාග්‍යතුන් වහන්සේ මේ දේශනාවේ අවසානයේ ලස්සන ගාථා ටිකක් වදාලා. අපිට තියෙන්නේ බොහොම කෙටි කාලයක් නිසා මම මේ ගාථා මේ දේශනාවේ තියෙන විදිහට ඔබට තෝරලා දෙන්නම්. මේ දේශනාව කියව ගන්න කැමති කෙනෙක් ආය වතාවක් මේ දේශනාව කියව ගන්න පින්වතුනි. මේ දේශනාව තිබෙන්නේ අංගුත්තර නිකායේ 4 වෙනි පොත් වහන්සේගේ සත්තක නිපාතේන කෝදන සූත්‍රය. බුදුරජාණන් වහන්සේ ලස්සන ගාථාවක් දාලා. කෝදනෝ දුබ්බන්නෝ හෝති අතෝ දුක්ඛම්පි සේතිසෝ අතෝ අත්තං ගහෙත්වාන අනත්තං අදිපච්චති. ක්‍රෝධ කරන්නා විරූපී වෙයි. එසේම ක්‍රෝධ කරන්නා දුකසේ නිදයි. එසේම ක්‍රෝධ කරන්නාට අර්ථවත් දේ තමන්ගේ ජීවිතයට ලැබුණද මට මේ ලැබුණේ අනර්ථයයි කියා සිතෙයි. ඔහුට හොඳ හරි දේ හම්බුණා මට මේ හම්බුනේ වැරදි දේ කියලා හිතෙනවා ක්‍රෝධය නිසා. තතෝ කායේන වාචාය වදං කତ୍වාන කෝධනෝ කෝදාභිභූතෝ පුරිසෝ ධනජානින් නිගච්ඡති. ක්‍රෝධ කරන්නා කයින් වචනයෙන් හිංසා පීඩා කොට ක්‍රෝධයෙන් පීඩිතව තමන්ගේ ධනය වනසා ගන්නේය. ඒ ක්‍රෝධ කිරීම නිසා ලැබෙන දෙයක්. කෝධ සම්මද සම්මත්තෝ ආයසක්යං නිගච්ඡති ඥාති මිත්තා සුහජ්ජාච පරිවජ්ජින්ති කෝධනං. ක්‍රෝධ මදයෙන් දරුණු ලෙසට මත් වෙච්ච කෙනා ඒ ක්‍රෝධකම් කරන්නට යනකොට එයා නින්දාවට බඳුන් වෙනවා. මේ මිනිහා මහා ක්‍රෝධ කරන කෙනෙක් කියලා එයා නින්දාවට බඳුන් වෙනවා. ඒ වගේම එයා ක්‍රෝධ කරන කෙනෙක් කියලා බාහිරයට පේන්න ගන්නවා. අනිත් අය අඳුන ගන්නවා මේ කෙනා නම් ක්‍රෝධ කරන කෙනෙක් කියලා. අන්න එසේ නින්දාවට බඳුන් වෙච්ච කෙනා මිත්‍රයින් සුහෘදයින් හිතවතුන් ඈත් කරලා දානවා. ඒ හිතවතුන් ඔහුට අහිමි වෙනවා. අනත්ථ ජනනෝ කෝධෝ කෝදං චිත්තප්පකෝපනෝ භයමන්ත රතෝ ජාතං තං ජනෝ නාව බුජ්ජති. ක්‍රෝධය යනු අනර්ථය උපදවන දෙකි. ක්‍රෝධය යනු සිත ප්‍රකෝප කරන දෙකි. ඒ ක්‍රෝධය නම් වූ බියජනක කරුණ තම සිත තුළ උපදී. එහෙ ජනයා එය තේරුම් නොගනි. ක්‍රෝධය කියලා කියන්නේ ඔබේ ජීවිතයට බියගෙනෙන දෙයක්. ඒක ඔබේ ජීවිතේ ඉපදී තිබේ නම් ඔබමයි තේරුම් ගන්න ඕන මංගාව මේ බියජනක කාරණේ ඉපදිලා තියෙනවා. කුද්දෝ අත්තං න ජානාති. ක්‍රෝධ කරන්නා අර්ථය නොදනි. කුද්දෝ ධම්මන්න පස්සති. ඒ කිපෙන කෙනාට ධර්මය නොපෙනේ. අන්දන් තමන් තදා හෝති. ඔහුට අන්ධයෙකු යයි කීමේ වැරදක් නැත. යංකෝදෝ සහතේ නරං. ක්‍රෝධය විසින් මේ මිනිස්යාව නසන්නේය. යං කුද්දෝ උපරෝදේති සුකරං විය දුක්කරං පච්චාසෝ විගතෝ කෝදී අග්ගි දඩ්ඩෝව තප්පති.
ක්‍රෝධය තමා තුළට පහසුවෙන් සේ පැමිණ ඊතා දුෂ්කරත්වයට පත් කරයි. පසුව නැති වී ගිය කල්හි ගින්නෙන් දැවුණු තැනැත්තෙකුසේ ශෝකයට පත් වෙයි. ඔන්න හොඳට තේරුම් ගන්න මේ කියපු එක. ක්‍රෝධය තමන් තුළට එන්නේ හරි පහසුවෙන් කියනවා. ඉක්මනට ක්‍රෝධය තමන් ඇතුළට ගන්න පුළුවන් පොඩි කාරණේ. මට මෙහෙම කිව්වා. මට මෙහෙම කළා කියලා අපි ක්‍රෝධය ඇති කරගන්නවා. ඒක හරි පහසුවෙන් පුළුවන් එකක්. හැබැයි ඒ ඇති කරගත්ත ක්‍රෝධය, ඒ කිපීම තමන්ව ලොකු දුෂ්කරතාවයකට පත් කරනවා. අන්තිමේ පලිගන්ට ගිහිල්ලා නොයෙක් දේ කරලා ලොකු අවුලක පටලැවෙනවා. පස්සේ ක්‍රෝධේ නැති වී ගිය කල්හි ක්‍රෝධයෙන් යට වෙලා එක එක දේවල් කරනවා. කලක් යනකොට ක්‍රෝධය නැති වුණාට පස්සේ එයාට මෙන්න මෙහෙමත් කියනවා වෙන්නේ ගින්නෙන් දැවුණු තැනැත්තෙක් වගේ. ගින්නකට අහු වෙලා ඇඟ බාගෙට පිච්චිලා මිනිහා බේරුණා කියලා හිතමු. බේරිච්ච මිනිහට පස්සේ ඒ තුවාල වේදනා එනවා වගේ ක්‍රෝධය නිසා කරපෙව්වා තමන් පස්සේ ආයේ පන්න එනවා. තමන්ට හදවතට ලොකු වේදනා අරන් දෙනවා. ඒ නිසා මේ යම් කලෙක ක්‍රෝධය උපදීද, යම් ක්‍රෝධයකින් මිනිස්සු කිපෙද්ද, ගිනි අලුවෙන් නැගෙන ගින්න සහ දුම මෙන්ම ඒ පුද්ගලයාව නිවට බවට පත් කරයි. ක්‍රෝධය ඔබව නිවට බවට පත් කරන්නේය. ක්‍රෝධයෙන් යට වූ කල්හි ඔහුට පවට ලැජ්ජාව නැති වෙයි. පවට බය නැති වෙයි. ගෞරවාන්විත වචන නැති වෙයි. ක්‍රෝධයෙන් මැඩුණු තැනැත්තාට කිසි පිළිසරණක් නැත්තේය. ධර්මයෙන් දුරු වූ පසුතැවීමට කරුණු වූ යම් කර්මයන් ඇද්ද ඒ පිළිබඳව පවසමි. මේ භාග්‍යතුන් වහන්සේ වදාලා ක්‍රෝධ කරන කෙනාට ධර්මයෙන් දුරු වෙලා පසුතැවීම ඇති කරන යම් කාරණා තියෙනවද? ඒ ගැන මම ඔබට කියනවා. ඒ ගැන අසන්න කියලා. භාග්‍යතුන් වහන්සේ වදාලා මේ ක්‍රෝධ කරන කෙනාට වෙන්නේ මොනවද? කිපුණු තැනැත්තා පියාව නසයි. කිපුණු තැනැත්තා මව නසයි. කිපුණු තැනැත්තා රහතුන් නසයි. කිපුණු තැනැත්තා පෘථග්ජනයාවද නසයි. යම් මෑණි කෙනෙකුන් විසින් පෝෂණය කරන ලද දරු තෙමේ මේ ලොව දකීද කිපුණා වූ ඒ පෘථග්ජනයා තමන්ට ප්‍රාණය දුන් ඒ මෑණියන්වද නසන්නේය. ඔන්න ක්‍රෝධයේ තියෙන ආදීනව. ඔව්. මේ ක්‍රෝධයේ තවත් ආදීනවයක්. මේ ක්‍රෝධය කියන එක ධර්මයේ තුලින් නසා ගන්න පිංගතුනේ. නැත්තම් බලන්න මේ ජීවිතේට වෙන දේ. භාග්‍යතුන් වහන්සේ වදාලා මේ ක්‍රෝධ කරන කෙනා තමාට වඩාත්ම ප්‍රිය වූ තමාවත් නසා ගන්නවා කියනවා. ක්‍රෝධයේ ප්‍රතිඵලයක් විදිහට තමයි කියනවා. ක්‍රෝධයෙන් මුසපත් වූ තැනැත්තා තමාව කඩුවෙනුත් නසා ගන්නේය. විෂ අනුභව කොට නසා ගන්නේය. රැහැම්පටින් ගෙලවලලාගෙන නසා ගන්නේය. පර්වත දියැලේ අතරින් පැන මැරෙන්නේය. ඔව් දියුණුව නැසීමට කරුණු වූ සියදිවි හානි කර ගැනීමක් ඇද්ද? ක්‍රෝධයෙන් හටගත් සිත් ඇති ඔව්හු එය පිරිහීමට කරුණක් බව අවබෝධ කර නොගනී. මේ ක්‍රෝධය ආදීනව. මෙසේ මේ ක්‍රෝධ ස්වරූපයේ පැමිණෙන මාරයාගේ මලපුඩුව සිත නැමැති ගුහාවේ ඇත්තේය. තමන්ව දමනය කර ගැනීමට දක්ෂ ප්‍රඥාව හා වීරිය ඇති සම්මා දිට්ඨියෙන් යුතු තැනැත්තා එය මුලින්ම සිඳලන්නේය. එහෙනම් මේක මුලින්ම සිඳලා ගන්න තියෙන්නේ සම්මා දිට්ඨිය ඇති කරගෙන ප්‍රඥාවෙන් වීරියෙන් ධර්මයේ තුල තමන්ව දමනය කරගත්තොත් කොහොමද පින්වතුනි ඔබට ක්‍රෝධය නසනව නම් නසා ගන්න තියෙන්නේ සම්මා දිට්ඨිය ඇති කරගෙන. ඒ කිව්වේ බුදුරජාන් වහන්සේගේ ශාසනයේ ශ්‍රාවක භාවයට පත් වෙලා ප්‍රඥාවිනුත් වීරියනුත් ධර්මයේ හැසිරෙද්දී ධර්මයේ තුල තමන්ව දමනය කරගනිද්දී මේ ක්‍රෝධය නැති වෙලා යනවා. නුවණැත්තා මේ ක්‍රෝධය නම් වූ එකම අකුසලයේ වනසන්නේය. එසේින්ම අපට මේ ක්‍රෝධය නිසා ඇතිවෙන නිවට බව හට නොගනීවා කියන අදහසින් ඔහු මෙත්සිත වඩන්නේය. මේ ක්‍රෝධය නිසා හටගන්න නිවට ජීවිතේ මට නම් එපා කියලා ධර්මයේ හැසිරෙන කෙනා මෙත්සිත වඩනවා කියනවා. ක්‍රෝධය දුරු වූ, පීඩා රහිත වූ, මෝහය දුරු වූ, දුසිරිතෙහි උත්සාහ නැති වූ, දමනය වූ තැනැත්තෝ ක්‍රෝධය ප්‍රහාණය කොට අනාශ්‍රව බවට පත් වී
පිරිනිවන් පාන්නේය. ක්‍රෝධයේ මුළුමනින්ම නසා දැමූ උත්තමයෝ රහතන් වහන්සේලා බවට පත් වෙලා නිදහස් වුණා මේ ධර්මයෙන්. ඉතින් අපිට මේ ධර්මය මුල් කරගෙන මේ ක්‍රෝධය කියන බිහිසුණු අකුසලය අපිවම පීඩාවට පත් කරන මේ අකුසලේ නසල සැනසුණු ජීවිතය ඇති කරගන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයෝ පළමු කොට සක්දෙවිඳු ප්‍රධාන සතරවරන් දෙවිවරුත් සෙන්පති දෙවිවරුත් අපගේ ඉෂ්ඨකාමී දෙවිවරුත් මේ පින් අනුමෝදන් වේවා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය ආශීර්වාදයෙන් වැඩේවා. දෙවියන්ගේ රැකවරණ අපට නොඅඩුවම සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයට පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂාවෙන් සිටින පින්වතුන් හැම දිනාට පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුවය සැලසේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් අද දේශනාවේ දායකත්වයේ දරන පින්වත් ලක්මාල් දිසානායක මහත්මයාගේ නමින් මේ අන්ට යෙදුණු සියලු ඥාතීන්ට පින් අනුමෝදන් වෙත්වා. ඔබ හැම දිනාගේ නමින් මේගේ ඥාතීන් පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතේ සැපවත් වේවා සුවපත් වේවා. සංසාර දුකින් අත් මිදේවා කියන අදහසින් සාදු කියලා පින් අනුමෝදන් කරන්න. රැස් කරගන්ට යෙදුණා වූ සියලු පුණ්‍ය ධර්මයෝ පින්වත් අනුලා ඒකනායක මෑණියන්ට අනුමෝදන් වෙත්වා. මේ මෑණියන්ට නිදුක් නිරෝග සුවය සැලසේවා. දේශනාවේ දායකත්වයේ දරන පින්වත් ලක්මාල් දිසානායක පුතුණුවන් ඇතුළු පවුලේ සියලු දෙනාට පින් අනුමෝදන් වෙත්වා. නන්නයිරුන් උපකාර කළ සියලු පින්වතුන්ලාට පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකාවන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩල හැම දෙනාටත් පින් අනුමෝදන්ව සුපින්නත් ඔබ හැමට නිදුක් නිරෝග සුව සැලසේවා. දීර්ඝායුෂ සැලසේවා. ධර්මයේ තුලින් තමන්ගේ ජීවිත සුවපත් කරගන්නට වාසනාව ලැබේවා. ඔබට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා. හැම දිනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.